समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सन्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වේපානන්ද වේදනා වුත්තා මයා පරියායේන තිස්සෝපි වේදනා වුත්තා මයා පරියායේන පංචපි වේදනා වුත්තා මයා පරියායේන චපි වේදනා වුත්තා මයා පරියායේන අට්ඨ රස වේදනා වුත්තා මයා පරියායේන චත්තින්සාපි වේදනා වුත්තා මයා පරියායේන අට්ඨ සතම්පි වේදනා වුත්තා මයා පරියායේන දේසිතෝකෝ ආනන්ද මයා ධම්මෝති. වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, ජයමග රූපවාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණ කියන්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ පිරිසුදු බුද්ධ වචනය ඒ ආකාරයෙන්ම සමාජගත කරන්නට දරන වෑයමක්. ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේ සඳහා පළමුවෙන්ම තෝරගෙන තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය. මජ්ක්‍ධිම නිකායේ මේ වෙනකොට පිනතුන් දන්නවා මූල පණ්ණාසක, මජ්ක්‍ධිම පණ්ණාසක සහ උපරි පණ්ණාසක කියලා ග්‍රන්ථ තුනක් තියෙනවා. මේ ග්‍රන්ථ තුනේම තියෙනවා සූත්‍ර දේශනා 152ක්. එතකොට පළවෙනි ග්‍රන්ථය වුණ මූල පණ්ණාසකය මේ වෙනකොට අවසන් කරලා තියෙන්නේ. يعني සූත්‍ර 50ක් අවසන් වුණා. දැන් දෙවෙනි ග්‍රන්ථය විදියට සලකන මජ්ක්‍ධිම පණ්ණාසකේ සූත්‍ර දේශනා තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නේ. එතකොට දෙවෙනි පණ්ණාසකේ 9 වෙනි සූත්‍ර ධර්මයේ තමයි අද දවසේ අපට දේශනා කරන්න තියෙන්නේ. සූත්‍ර දේශනාවේ නම බහුවේදනීය සූත්‍රය. මොකද්ද නම මේකේ? බහුවේදනීය සූත්‍රය. පින්වත්නි, අපේ ජීවිතවල මේ සංසාරගත ස්වභාවයට අනුකූලව විවිධ අවස්ථාවල විවිධ පරිසරයන්හිදී විවිධ දේවල් හේතු වෙලා කායික මානසික පීඩාදී ඇති වෙනවා. ඊළඟට අපිට උපාදානය වෙලා ඉන්න පිරිස් ඉන්නවා නම්, දේවල් තියෙනවා නම්, අනේ උපාදානය වූ ජීවී හෝ අජීවී හෝ සංස්කාර ධර්මයන්ට යම් යම් උපද්‍රව, රෝගාබාධ, කරදර, දුක් දුම්නස් ඇති වෙනකොට අනේව නිසාත් මොකද වෙන්නේ? කායික මානසික පීඩා Tamanට ඇති වෙනවා. එතකොට මේ දුක් කරදර පීඩා හමුවේ Tamanට ඇතිවන දුක් කරදර පීඩා හමුවේ හෝ Tamanට උපාදානය වෙච්ච අයට හෝ දේවල් වලට වෙන ව්‍යසන හමුවේ Tamanට ඇති වෙන කායික මානසික පීඩාවලදී බොහෝ අය මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ පිහිටිල්ලන ගතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතේ දැන් බොහෝ කාලයක ඉඳලා මම දුක් විඳිනවා. අනේ මට මේ දුකෙන් ගැලවෙන්න උදව් වෙන්න. අනේ භාග්‍යතුන් වහන්සේ මම මේ සංසාර ගමනේ මොනවා හරි අකුසල කර්මයක් තමයි මේ ගෙවන්නේ. භාග්‍යතුන් වහන්සේ මට ඔබ වහන්සේ පිළිසරණක් වෙන්න. සමහර අය ඔය ඉල්ලීම, ඔය යැදීම සඳහා චෛත්‍ය රාජාණන් වහන්සේලා, බෝධි රාජාණන් වහන්සේලා සමහර අවස්ථාවල නිවසේම බුදු පිළිම වහන්සේ හරි භාවිතා කරනවා. ඒ බුදු පිළිම වහන්සේ ළඟට ගිහිල්ලා හරි ඇතුලාන්තයේ දැවෙමින් පිච්චෙමින් අනේ බුදුහාමුදුරනේ මම විඳින දුකක් මට පිහිට වෙන්න කියලා
ඇතුලාන්තයෙන් බොහෝ ඉල්ලීම් යැදීම් කන්නලව් කරන ස්වභාවයක් මේ සමාජය තුළ තියෙනවා. පින්වත්නි යම්කිසි වෛද්‍යවරයෙක් ළඟට යනවා රෝගයක් හැදිච්ච කෙනෙක්. මේ යම්කිසි රෝගාබාධයක් ඇති වෙච්ච කෙනා වෛද්‍යවරයා ළඟට ගියාට පස්සේ ඒ වෛද්‍යවරයා ලෙඩා පරීක්ෂා කරලා ලෙඩාට බෙහෙත් එහෙම නැත්නම් ඖෂධ ලබා දෙනවා. මේ පුද්ගලයා මේ ඖෂධ ටික ගෙදර ගෙනල්ලා ලාච්චුවක දානවා. ලාච්චුවක දාලා මෙයාට ඒ රෝගය සම්බන්ධ උග්‍ර වේදනාවක් දැනෙනකොට මෙයා මොකද කරන්නේ? වෛද්‍යවරයා මතක් කරනවා. අනේ දොස්තර මහත්තයෝ මට ඉන්න බෑ මගේ ඇඟ රිදෙනවා ආදී වශයෙන් අර වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා බෙහෙත් ටික අරගෙන ඇවිල්ලා ඒ ටික ලාච්චුවේ හරි වෙනත් අල්මාරියක හරි දාලා මෙයාට අර රෝගය නිසා උග්‍ර පීඩා ඇති වෙද්දී වෛද්‍යවරයා මතක් කර කර කන්නලව් කරනවා. මට ඉන්න බෑ මට කකියනවා කියලා. ඇත්තටම ඒක අපිට පේන්නේ විහිළුවක් වගේ. ඒ බේත් ටික ලාච්චුවේ තියාගෙන මෙයා වෛද්‍යවරයාට කන්නලව් කරනවා. මෙයා කරන්න ඕන මොකද්ද? කන්නලව් කරන එක නෙවෙයි අර බෙහෙත් ටික අර ඖෂධ ටික භාවිතා කරන්න ඕනේ. භාවිතා කරොත් ලෙඩේ සුවපත් වෙනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මානසික වෛද්‍යවරයෙක්. තුන් ලෝකයකම ඉන්න සත්වයන්ගේ ඕනම මානසික ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රතිකර්ම තියෙනවා. ඖෂධ තියෙනවා. අනේ ඖෂධ වට්ටෝරුව තමයි මේ සූත්‍ර පිටකේ, අභිධර්ම පිටකේ, විනය පිටකේ කියන්නේ. සරලව සඳහන් කළොත් ධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකයාට දායාද කළ ඖෂධ වට්ටෝරුව. දැන් මේ ඖෂධ වට්ටෝරුව අපි ළඟ තියෙනවද නැද්ද? ධර්මය අපි ළඟ තියෙනවා. ධර්මය අපි ළඟ තියාගෙන ඖෂධය අපි ළඟ තියාගෙන දරුවෝ නිසා හරි දෙමව්පියෝ නිසා හරි ස්වාමියා භාර්යාව නිසා හරි ආදරය කරන කෙනෙක් නිසා හරි තමන්ට දුකක් කරදරයක් පීඩාවක් ඇති වුණා කියන්නේ ගිලන් වුණා වගේ. ඒ ගිලන්භාවයේදී අපි බෝධීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කන්නලව් කරන්න පටන් ගත්තොත්, චෛත්‍ය රාජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කන්නලව් කරන්න පටන් ගත්තොත්, ගෙදර බුදු පිළිම වහන්සේ ළඟට ගිහිල්ලා දුක් කියන්න පටන් ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ අනේ මම මේ දුක් විඳිනවා, අනේ මාව පිච්චෙනවා, අනේ බුදුරජාණන් වහන්සේ මම මැරිලා යනවා ඒකත් එක. ඒක මොන වගේ දෙයක්ද? වෛද්‍යවරයා දුන්න බේත් ටික ලාච්චුවේ දාගෙන වෛද්‍යවරයාට කන්නලව් කරනවා වගේ වැඩක්. ඒක විහිළුවක්. අපේ ජීවිතවල ඒ වගේ විහිළු තියෙන්න බෑ. ජීවිතයේ මානසික පීඩා ඇති වෙනකොට, රාග දේශ මොහ ආදී කෙලෙස් උනත් උපදිනකොට බුදුරජාණන් වහන්සේට කන්නලව් කරන්න එපා. බුදුරජාණන් වහන්සේට යදින්න එපා. බුදුරජාණන් වහන්සේ ඖෂධය දීලායි තියෙන්නේ. ඒක භාවිතා කරන්න. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. සතිපට්ඨාන දේශනා පටන් ගන්නේ කොහොමද පින්නත්නි? සියලුම දුක්ඛ දෝමනස්යන්, සියලුම ශෝක පරිදේවයන්. බලන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සියල්ලම දුරු කරනවා. ඒ සියලුම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ඉක්මවා යන්න පුළුවන් වට්ටෝරුවක් තමයි, ඖෂධ වට්ටෝරුවක් තමයි මේ සතිපට්ඨාන දේශනා ආදී කියන්නේ. ධර්මය කියන්නේ. එතකොට ධර්මයේ කියන ඖෂධය භාවිතා කරන්නේ නැතුව හිත ගිලන් වෙනකොට, කය ගිලන් වෙනකොට බුදුරජාණන් වහන්සේ මතක් කර කර කන්නලව් කරනවා කියන්නේ ඒක hina යන කතාවක්. කවදාවත් එහෙම කරන්න හොඳ නැහැ. අපි මොකද කරන්න ඕනේ? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, ශෝක දුක, පරිදේව දුක්ඛ දෝමනස් ආදී 11 ගින්නෙන් දැවෙන අපි ඒ දැවෙන ගින්න නිවා ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ධර්මය භාවිතා කරන්න ඕනේ. ධර්මය කියන ඖෂධය ජීවිතේට එකතු කර ගන්න ඕනේ. ඒ ධර්මයට පුළුවන් සියලුම සංසාර දුක් දුරු කරන්න. ඒ ඖෂධය සමාන කරන්න බෑ වෙන කිසිම ඖෂධයකට. ධම්මෝසද සමන්නත්ති. ධර්මය කියන මේ ඖෂධයට සමාන කරන්න පුළුවන් කිසිම ඖෂධයක් නැහැ. මොකද අනිකුත් ඕනම ඖෂධයකට පුළුවන් යම් කිසි සීමාවකට පිහිටක් වෙන්න විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම ඖෂධයට ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක්ඛ දෝමනස් ආදී මේ ලෝක වශයෙන් විඳින පරලෝක වශයෙන් විඳින්න තියෙන සියලුම දුක්ඛ දෝමනස්යන්ගෙන් ගලවා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ධර්මයටමයි එකතු වෙන්න ඕනේ. කන්නලව් අපේ ජීවිතවල තියාගන්න මේපා. කන්නලව් අපට හරියන්නේ නැහැ. අපි කරන්න ඕනේ ඖෂධය භාවිතා කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? දුක අඩු වෙලා යයි. රාග දේශ මොහ ආදී අකුසල අඩු වෙලා යයි.
Tamanටම දැනේ අතීතයට වඩා මගේ හිතේ දුක් හට ගන්නව අඩුයි. රාගය හට ගන්නව අඩුයි. දේශය හට ගන්නව අඩුයි. මම මුලා වෙන ස්වභාවය අඩුයි. මට iriසියාව හට ගන්න ස්වභාවය අඩුයි. ඇයි? කන්න ලව් කර කර ඉන්න නැතුව බුදුරජාණන් වහන්සේ ලබා දුන ධර්ම දායාදේ ධර්ම ඖෂධය භාවිතා කරන නිසා. ඉතින් මේ සූත්‍ර ධර්ම විවරණ කියන්නේ අන්නේ ඖෂධය ගැන කතා කරන උතුම් ධර්ම දේශනා මාලාවක්. බහුවේදනීය සූත්‍රය තුල සාකච්ඡා වෙන්නේ වේදනාව පිළිබඳව. අපි සඳහන් කළානේ මේ ධර්ම ඖෂධයේ තියෙන ප්‍රධාන ලක්ෂණ හතරක් තමයි එකතු කරගත යුතු කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. උතන තියෙන දෙවන සතිපට්ඨාන භාවනාව තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. මෙන්න මේ වේදනානුපස්සනාව වඩන කෙනාට විශාල රුකුලක් වෙන සූත්‍රයක් තමයි බහුවේදනීය සූත්‍රය කියලා කියන්නේ. ඒ කියන්නේ විදර්ශනා කරන්න අපි දැනගෙන ඉන්න එපාය. දැනගෙන ඉන්න ඕනේ. යුද්ධයකට ගිහිල්ලා ප්‍රතිවාදී පිරිසත් එක්ක යුද්ධ කරන්න නම් ඉස්සෙල්ලා මෙයා මොකද කරන්න ඕනේ? මෙයා යුද්ධ කරන විදි ඒ සටන් ක්‍රම ඒ ශිල්ප ක්‍රම මේ හැම දෙයක්ම ඉස්සෙල්ලාම හදාරන්න එපා. ඒකනේ මාස 6 කවුරුද්ද ආදි වශයෙන් පුහුණු වීම කරන්නේ. යුද්ධයට යන්න කලින් මෙයා ඒ යුද්ධවලදී කළ යුතු දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ. අන්න ඒ වගේ තමයි කායानुපස්සනාවට යන්න කලින්, වේදනානුපස්සනාවට යන්න කලින්, චිත්තානුපස්සනාවට යන්න කලින්, ධම්මානුපස්සනාවට යන්න කලින් මොකද කරන්න ඕනේ? අපි ඒව ගැන දැනගෙන ඉන්න ඕනේ. දැනගෙන ඉන්න කෙනා තමයි අසරණ වෙන්නේ නැතුව ඒ අනුපස්සනාවල ඉස්සරහට ගිහිල්ලා අවබෝධයකටපත් වෙන්නේ. එතකොට අපි බලමු මේ බහුවේදනීය සූත්‍රය තුල අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වේදනාව විදර්ශනාවට ගන්නයට උපකාර වන විදියට විග්‍රහ කරන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සසරගත සත්‍යයන්ට අත්දකින්න පුළුවන් උතුම් සැපයන් පිළිබඳව විග්‍රහ කරනවා. ඒකත් වේදනාවටම අයිති දෙයක් නේ. සැප වේදනාවට අයිති දෙයක් සැපේ කියලා කියන්නේ. වේදනාව විග්‍රහ කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ යම්කිසි කෙනෙකුට කාම වස්තු වලින් එහාට ගිහිල්ලා විඳින්න පුළුවන් සැප තියෙනවා. අනේ සැප පිළිබඳව මේ දේශනාවේ කතා වෙනවා. ඒක අපිට මේ මනුෂ්‍ය ජීවිතයේදීම අත්දකින්න පුළුවන් සැපයන්. හැබැයි පංචකාම සැපයන් නම් නෙමෙයි. මේකට නිදහණය වෙන්නේ මේ සූත්‍ර දේශනාවට පින්වත්නි සවැත් නුවර ජේතවනාරාමේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලයක් මේක. මෙන්න මේ කාලේ මේ ජේතවනාරාමයේ වැඩ වාසය කළා උදායි කියලා ස්වාමීන් වහන්සේ නමක්. මේ උදායි කියන ස්වාමීන් වහන්සේ හමු වෙන්න පංචකංග කියන වඩුවෙක් එක දවසකදී එනවා. මේ පංචකංග කියන වඩුවා උදායි කියන ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්නට එනවා. උදායි ස්වාමීන් වහන්සේ හමු වෙන්නට ඇවිල්ලා මේ පංචකංග වඩුවාත් එක්ක දහම් සාකච්ඡාවක යෙදෙනවා. මේ දහම් සාකච්ඡාවේදී මේ උදායි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ගෘහපතිය වේදනා තුනක් තියෙනවා. මොනවද? සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. ඊළඟට මේක අහගෙන ඉන්න මේ පංචකංග වඩුව කියනවා නෑ ස්වාමීනි වේදනා දෙකයි තියෙන්නේ. සැප වේදනා, දුක් වේදනා. උපේක්ෂා වේදනාව කියන්නේ සාන්ත විහරණයක්. උදායි ස්වාමීන් වහන්සේ ආපහු සඳහන් කරනවා ගෘහපතිය බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන වේදනා තුනක් ගැන. සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ගෘහපති ආපහු කියන නෑ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන වේදනා දෙකක් ගැන. සැප වේදනා, දුක් වේදනා සහ අදුක්ඛම සුඛ වේදනාව සාන්ත විහරණයක් කොට තමයි දේශනා කළ තියෙන්නේ. තුන්වෙනි සැරේ සඳහන් කරනවා ගෘහපතිය වේදනා තුනයි සැප දුක් උපේක්ෂා. අර ගෘහපති ආපහු සඳහන් කරන නෑ ස්වාමීනි වේදනා දෙකයි සැප වේදනා දුක් වේදනා. ශාන්ත විහරණයක් කොට තමයි උපේක්ෂා වේදනාව සඳහන් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ ස්වාමින් වහන්සේ ගෘහපතියත් අතර ඇතිවෙච්ච වාදය ආනන්දයන් වහන්සේට ඇහෙනවා.
ආනන්දයන් වහන්සේ මොකද කරන්නේ? ජේතවනාරාමේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ හමු වෙන්නට යනවා. හමු වෙන්නට ගිහිල්ලා සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙම කතාවක් ඇහුණා. මොන වගේ කතාවක්ද? පංචකංග කියන ගෘහපතිය සඳහන් කරනවා වේදනා දෙකයි කියලා. අපේ උදායි ස්වාමීන් වහන්සේ දේශනා කරනවා සඳහන් කරනවා වේදනා තුනයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පින්වත්නි මේ බුද්ධ ශාසනය තුල සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ නිවැරදි ධර්ම පරියායන් සාකච්ඡා කරනකොට ඒ නිවැරදි ධර්මපරියායන් තව කෙනෙක් පිළිගන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාලා බලාපොරොත්තු වෙන්න ඕන මෙන්න මේ ටික. මොකද්ද? අසමගිය බලාපොරොත්තු වෙන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා බණ්ඩන ජාතා දබර කිරීම බලාපොරොත්තු වෙන්න ඕනේ. කලහ ජාතා කලහ කිරීම බලාපොරොත්තු වෙන්න ඕනේ. විවාද පන්නා ඔවුනොවුන්ට ප්‍රතිවිරුද්ධ වචන කියා ගැනීම කියන එක බලාපොරොත්තු වෙන්න ඕනේ. අඤ්ඤමඤ්ඤම් මුඛසත්තිහි විතුදන්තා විහරස්සanti. ඔවුනොවුන් කෙරෙහි ආයුධ වගේ වචන වලින් එකිනෙකාට විද ගැනීම කියන එක බලාපොරොත්තු වෙන්න ඕනේ. සුභාසිතය කතා කරද්දී සුභාසිතය පිළිනොගන්නා අවස්ථාවලදී. දැන් මේ පැත්තෙන් නිවැරදි ධර්ම කාරණාවක් කියනවා අනිත් පැත්තෙන් කියනවා නෑ නෑ මේක තමයි නිවැරදි ධර්මය. මේ පැත්තෙන් නිවැරදි ධර්ම කාරණාවක් කියද්දී අනිත් පැත්තෙන් සඳහන් කරනවා නෑ 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 ඕක නෙවෙයි මේකයි ධර්මය කියලා. ඒතර අද සමාජයේ වුණත් වර්තමාන සමාජයේ වුණත් අපට එබිල බැලුවට පස්සේ සුභාසිත වචනයේදී ඒ කියන්නේ සුභාසිත නිවැරදි ධර්මපරියායන් විස්තර කරද්දී පවා නෑ නෑ ඕක නෙවෙයි මෙන්න මේකයි බුද්ධ වචනේ කියලා වර්තමානයේ උනත් පින්නත්නි කලහ ඇති කරගන්න ගති ඊළඟට දබර ඇති කරගන්න ගති ඊළඟට එකිනෙකාට විරුද්ධ වචන කියා ගන්න හැටි ඒක ඊළඟට ආයුධ වගේ සැත් වගේ වචන වලින් ඔවුනොවුන් විද ගන්න හැටි අපිට ඕන තරම් අහන්න ලැබිලා තියෙනවා දකින්න ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ යම් කිසි සුභාසිතයක් දේශනා කළාද ඒක ඒ ආකාරයෙන්ම දැනගත්තොත් ඒක ඒ ආකාරයෙන්ම පිළිගන්නවා නම් අන්න බලන්න කොච්චර වැදගත් වෙනවද බහුශ්‍රృతභාවය කියන එක. දැන් යම් කිසි කෙනෙක් වේදනාව ගැන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල අල්ප මාත්‍රී දැනුමක් ඇති කරගන්නවා. වේදනාව ගැන අල්ප මාත්‍රී දැනුමක් ඇති කරගෙන මෙයා හිතනවා මේක තමයි බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළ සීමාව. ඊළඟට යම් කිසි කෙනෙක් ඊට එහා ගිය වේදනාවක් විග්‍රහ කරොත් එහෙම මෙයා හිතනවා මේක වරදින්න පුළුවන්. ඇයි Taman දන්න තරමින් තමයි මෙයා හිතන්නේ වේදනාව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළ තියෙන මෙච්චරයි කියලා. යම් කිසි කෙනෙක් ඊට වඩා එහා ගිය විස්තරයක් කළොත් මෙයා හිතනවා ඒක වැරදි දෙයක් වෙන්නේ නැති. මොකද බුදුරජාණන් වහන්සේ වේදනාව විග්‍රහ කරපු ආකාරය පිළිබඳ පුළුල් අවබෝධයක් නැති නිසා. ඒ නිසා බහුශ්‍රృతභාවයේ නැතිවීම කලහ ඇති වෙන්න වාද විවාද ඇති වෙන හේතුවක් වෙනවා. ඒ නිසා පින්නත් අපි අපේ ජීවිතේ හොඳට බහුශ්‍රృతභාවය කියන එක කය පිළිබඳව වේදනා පිළිබඳව චිත්ත පිළිබඳව ධර්ම පිළිබඳව එතනින් එහාට ගිහිල්ලා කතා කළොත් අපි ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති කරගත යුතුයි. එහෙම ඇති නොකරගත්තොත් තමන්ගේ අර පටු සීමාවට හිර වෙලා ඒ සීමාව තුලින් විතරක් බුද්ධ වචනය තේරුම් ගන්න උත්සාහ කරලා ඊට එහා ගිය පුළුල් දෙයක් ගැන යමෙක් කතා කරද්දී මෙයාට හිතෙනවා මේක බුද්ධ වචනේ නොවෙන්න පුළුවන්. ඇයි? මෙයා සූත්‍ර ධර්ම හදාරලා නැහැ. මෙයා අභිධර්මය හදාරලා නැහැ. ඒ නිසා මෙයාට සැකයක් උපදිනවා මේක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ වද්ද කියලා. ඒ නිසා අපි හොඳට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ හදාරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේපා නන්ද වේදනා බුත්තා මයා පරියායේන. ආනන්ද මම වේදනාව දෙකක් කොට දෙසලා තියෙනවා. තිස්සෝපි වේදනා බුත්තා මයා පරියායේන. ආනන්ද මම වේදනාව තුනක් වශයෙන්ුත් දේශනා කළා තියෙනවා. පංචපි වේදනා බුත්තා මයා පරියායේන.
ආනන්ද මම වේදනාව පස් ආකාරයකටත් දේශනා කළ තියෙනවා. චපි වේදනා වුත්තා මයා පරියායේන මම වේදනාව හය ආකාරයකටත් විස්තර කළ තියෙනවා. අට්ඨ රස වේදනා වුත්තා මයා පරියායේන මම වේදනාව 18 කාර්යව විග්‍රහ කළ තියෙනවා. අට්ඨ සතම්පි වේදනා වුත්තා මයා පරියායේන ඊළඟ සඳහන් කරනවා මම වේදනාව 36 ආකාරයකට චත්තින්සාපි වේදනා වුත්තා මයා පරියායේන මම වේදනාව 36 ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා. අට්ඨ සතම්පි වේදනා වුත්තා මයා පරියායේන ආනන්ද මම වේදනාව 108 ආකාරයකටත් විග්‍රහ කරලා තියෙනවා. දැන් ඉතින් බලන්න පින්නත් අපි ඕ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන දින්නේ කියලා. වේදනාව දෙකක් වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. වේදනාව තුනක් වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. වේදනාව පහක් වශයෙන් වේදනා විස්තර කරලා තියෙනවා. වේදනාව හය ආකාරව විස්තර කරලා තියෙනවා. වේදනාව 18 ආකාරව විස්තර කරලා තියෙනවා. වේදනාව 36 ආකාරව විස්තර කරලා තියෙනවා. වේදනාව 108 ආකාර කොට විස්තර කරලා තියෙනවා. හැබැයි එකම වේදනා චෛතසිකය. එකම වේදනා චෛතසිකය තමයි බුදුරජාණන් වහන්සේ දෙකක් කොට ඊළඟට තුනක් කොට ඊළඟට පහක් කොට ඊළඟට හයක් කොට ඊළඟට 18ක් කොට ඊළඟට 36ක් කොට ඊළඟට 108ක් කොට මේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒක හරියට මෙන්න මේ වගේ විග්‍රහයක්. අපේ රට ගමුකෝ. අපේ රට ඕනනම් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපේ රට කොටස් දෙකකට බෙදන්නේ රටේ උඩ කොටස රටේ යට කොටස. අපිට ආපහු රට බෙදන්න පුළුවන් කොටස් හතරකට. උතුරු කොටස, දකුණු කොටස, ඊළඟට බස්නාහිර කොටස, නැගෙනහිර කොටස. අපට ඕන නම් රට තවත් ආකාරයකට බෙදන්න පුළුවන්. දකුණු පළාත, උතුරු පළාත, මධ්‍යම පළාත, බස්නාහිර පළාත, නැගෙනහිර පළාත, සබරගම් පළාත ආදී වශයෙන්. තවත් පුළුල්ව බෙදන්න පුළුවන්. අපට පුළුවන් රට බෙදන්න නගර වශයෙන්. මාතර නගරය, ගාල්ල නගරය, කොළඹ නගරය, නුවර නගරය මේ ආදී වශයෙන් නගර වශයෙන්ුත් මේ රට තව තවත් බෙදන්න පුළුවන්. අපට මේ රට තව තවත් බෙදන්න පුළුවන් ගම් වශයෙන්. ගම් වශයෙන්ුත් අපිට වඩා පුළුල් වශයෙන් මේ රට බෙදන්න පුළුවන්ද බැරිද? බලන්න රට කොටස් දෙකකට බෙදුවා උඩ පළාත යට පළාත කියලා. ඊට පස්සේ කොටස් හතරකට බෙදනවා උතුරු දිශා පැත්ත, දකුණු දිශා පැත්ත, නැගෙනහිර දිශා පැත්ත, බස්නාහිර දිශා පැත්ත. ආපහු රට බෙදනවා පළාත් වශයෙන්. දකුණු පළාත, උතුරු පළාත, නැගෙනහිර පළාත, බස්නාහිර පළාත, සබරගම් පළාත ආදී වශයෙන් ඌව පළාත වශයෙන් පළාත් වශයෙන්. ආපහු මේ රට බෙදනවා නගර වශයෙන්. කොළඹ නගරය, මාතර නගරය, හම්බන්තොට නගරය, අම්පාර නගරය වශයෙන් නගර වශයෙන්. ආපහු මේක බෙදන්න පුළුවන් ගම් වශයෙන් උත්. එතකොට හිතන්න බුදුරජාණන් වහන්සේ වේදනාවත් අන්න එහෙම තමයි බෙදලා තියෙන්නේ. එකම වේදනාව. දැන් එකම රට නෙමෙයි අපි එක එක ආකාරවල බෙද ගියේ. අන්න ඒකේ බුදුරජාණන් වහන්සේ එකම වේදනාව කොටස් දෙකකට බෙදනවා. ඊළඟට කොටස් තුනකට බෙදනවා. ඊළඟට කොටස් පහකට බෙදනවා. ඊළඟට කොටස් 6කට බෙදනවා. ඊළඟට කොටස් 18කට බෙදනවා. ඊළඟට කොටස් 36කට බෙදනවා. ඊළඟට කොටස් 108 ආකාරයකට බෙදනවා. බලන්න මේක විදර්ශනාවට කොච්චර පහසුද කියලා මෙහෙම බෙද බෙදා යන්න පුළුවන් නම්. අපි බලමු මේක බුදුරජාණන් වහන්සේ කොහොමද බෙදලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේපානන්ද වේදනා වුත්තා මයා පරියායේන. පිනත් ආනන්ද මා විසින් වේදනාව දෙකක් කොට බෙදන ලදී. මොනවද මේ දෙක ඉස්සෙල්ලා බෙදපු දෙක? රට දෙකට බෙදුවා වගේ. කායික වේදනා, මානසික වේදනා. ඔන්න බෙදුවා. කායික වේදනා සහ මානසික වේදනා වශයෙන්. මේ කායික වේදනා, මානසික වේදනා පහළ වෙන භූමි කීයක් තියෙනවද? ඒකට පොඩ්ඩක් කතා කරොත් හොඳයි. භූමි කීයක් තියෙනවද පින්නත්ටි? කාමාවචර භූමි කියන්නේ දිව්‍ය ලෝකයි, මනුෂ්‍ය ලෝකයි, සතර පායයි කියන මේ ටිකට කියනවා කාමාවචර ලෝකය. ඊළඟට තියෙනවා රූපාවචර ලෝකය. ඒ කියන්නේ ඔය රූපාවචර ප්‍රථම ධානාදී ලෝක. ඊළඟට අරූපාවචර ලෝක. ආකින්චඤ්ඤායතනය, විඥානංචායතනය, ආකාසානංචායතනය, නේව සංඥානා සංඥායතන කියන
අරූප ලෝකය. ඊළඟට ලෝකෝත්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ සෝතාපන්න මාර්ග හිත් වශයෙන් ලෝකෝත්තර භූමි විග්‍රහ කරලා තියෙනවා. එතකොට භූමි 4යි. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායික වේදනා අත්දකින්නේ මොන ලෝකයේදද? මොන භූමියේදද? කාමාවචර භූමියේදී තමයි. කායික වේදනා අපි මේ ජීවිතේ ලබන්නේ නැද්ද? මේ කාමාවචර භූමියක්නේ අපි මේ මනුස්ස ලෝකේ කියන්නේ. මනුස්ස තලය. එතකොට කායික වේදනා කියද්දි බලන්න මේ රූපය ඇසුරු කරගෙන තියෙන වේදනා. ජරාවටපත් වීම, ව්‍යාධියටපත් වීම, මරණයටපත් වීම, අත් බිඳීම, කකුල් බිඳීම ආදි වශයෙන් මේ කය ඇසුරු කරගෙන ඒක මනුස්ස ලෝකයක වෙන්න පුළුවන් නැත්නම් තිරිසන් සතෙකුට වෙන්න පුළුවන්. මේ රූප ඇසුරු කරගෙන මේ කය ඇසුරු කරගෙන යම්තාක් වේදනා ඇති වෙනවා නම් අනේ සියලුම වේදනා ටික සංග්‍රහ කළා බුදුරජාණන් වහන්සේ පැත්තකට අයින් කළා කායික වේදනා. ඒක කාමාවචර භූමියට අයිති වේදනා. ඊළඟට මානසික වේදනා. මානසික වේදනා භූමි 4ටම විග්‍රහ වෙනවා. ඒ කියන්නේ මානසික වේදනා දැන් අපිට නැද්ද මනුෂ්‍ය ජීවිතේදී? මානසික වේදනා දෙනුනේ. මානසික වේදනා ඕන තරම් මේ ජීවිතය අත්දැකලා තියෙනවානේ. වේදනා කියන්නේ අන්න ඒකත් විස්තර කරගන්න වේදනාව කියන්නේ මොකද්ද පින්නත්? අරමුණේ රසය වළඳන්නේ මොකද්ද? වේදනාව. අරමුණු කියන්නේ මොනවද? ඇහැට අරමුණු වෙනවා, කනට අරමුණු වෙනවා, නාසයට අරමුණු වෙනවා, දිවට අරමුණු වෙනවා, කයට අරමුණු වෙනවා, හිතට අරමුණු වෙනවා. මේ ඕනෑම අරමුණක් වළඳනවා, අනුභව කරනවා කියන අදහසෙන් තමයි කියන්නේ වේදනා කියලා. ඒක හැඟීමක්. ඒක සිතුවිල්ලක්. මේ වේදනාවට උපාදාන තියෙනවද නැද්ද? හරියට උපාදාන තියෙනවා. සැප වේදනාවටත් උපාදාන තියෙනවා. දුක් වේදනාවටත් උපාදාන තියෙනවා. උපේක්ෂා වේදනාවටත් උපාදාන තියෙනවා. දැන් බලන්න ශරීරයක් දැකලා යම් කිසි සැපයක් ඇති වුණොත් ඒ ඇතිවෙච්ච සැපේට මොකද වෙන්නේ? උපාදානෙවත් බැඳීම ඇති වෙනවා. එතකොට ඒ උපාදානයේ කුමක් පිණිසද? භවයේ පිණිස. භවය ජාතිය පිණිස. ජාතිය නිසා ජරා ව්‍යාධි මරණ. ඒ කියන්නේ අපි යම් කිසි ශරීරයක් හරි මොනවා හරි වස්තුවක් දැකලා ඇති වෙන සැප වේදනාවට උපාදාන වීම කියන්නේ ඒ සැප වේදනාව අත් නොහරින විදිහට අල්ල ගන්නවා කියන්නේ ඒක නැවත උප්පත්තියකට කර්ම සකස් කරනවා. ඊළඟ දුක් වේදනාවලට උපාදාන ඇති වෙන්නේ නැද්ද? දැන් බලන්න දුකම ප්‍රකට වෙන ටෙලි නාට්‍යයක් තිබ්බොත් ඕකට ආස නැද්ද? ආසාවෙන් බලනවද නැද්ද? බලනවා. ඒ වගේම විරහ ගීතයක් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණාට පස්සේ එක සැරයක් ඔය විරහ ගීතේ නැවත නැවත අහන පිළිවෙනවද නැද්ද? උපාදානය නිසා. ඒ කියන්නේ දුක් වේදනාවටත් උපාදාන ඇති වෙනවා. සැප වේදනාවටත් උපාදාන ඇති වෙනවා. ඊළඟට සැප වේදනත් නැති, දුක් වේදනත් නැති උපේක්ෂාව ගැනත් අර දෙකටම වඩා මට මේක හොඳයි කියලා ඒකට උපාදාන ඇති වෙන ගතියකුත් තියෙනවා. මේ විදිහට මේ වේදනාව කියලා කියන්නේ සංසාරේ අපිව බැඳ තබන කණුවක්. කය කියන්නේ අපි සසරේ බැඳ තබන එක කණුවක්. වේදනා කියන්නේ අපි සසරේ බැඳ තබන එක කණුවක්. චිත්ත ධර්ම කියන්නේ ඊළඟට අපි සසරේ බැඳ තබන කණුවක්. මේ කණු හතරෙන් ගැලවෙන්නේ මේ සතිපට්ඨාන දේශනාව. මේ හතර ගැන තියෙන උපාදාන දුරු වීම තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. සමුච්ඡේද වශයෙන්ම මේ හතර ගැන තියෙන උපාදාන සියල්ල ප්‍රහාණය වීම රහතන් වහන්සේ. කාය වේදනා චිත්ත ධර්ම පංච උපාදානස්කන්ධය තවත් ආකාරයකට විස්තර කිරීමක් නේ. පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන තවත් ආකාරයකට සංග්‍රහ කිරීමක් තමයි විස්තර කිරීමක් තමයි කාය වේදනා චිත්ත ධම්ම කියන්නේ. එතකොට ඔය හතර ගැන තියෙන උපාදානය නිසා අපි සසරේ නතර වෙලා ඉන්නවා. ඔය උපාදාන කඩාගත්තොත් සසරෙන් අපි නිදහස් වෙනවා. එතකොට බලන්න මේ වේදනාව කියන එක අපි භවයෙන් භවයට අරගෙන යන මාර ධර්මයක් වගේ. අශ්වයන්ට මේ කරත්වල බැඳලා පස්සේ මේ අශ්වයෝ දුවන්න හොරයි නම් ඉස්සර කාලේ අශ්වයෝ කරත්වල බැඳලා පස්සේ මේ අශ්වයෝ දුවන එක හොරයි නම් මොකද කරන්නේ? අශ්වයාගේ මූණ ඉස්සරහට වෙන්න කැරට් අලයක් එල්ලනවා. එතකොට මොකද වෙන්නේ? අර කැරට් අලේ විඳීමේ අදහසින් ඒක අල්ල ගන්න ඕනේ කියන අදහසින් මොකද කරන්නේ? අශ්වය වේගෙන් දුවන හැබැයි දුවන්න කැරට් අලේ මෙයාගේ ඉස්සරහමයි තියෙන්නේ. හැබැයි මෙයාට ඒක න අවබෝධයක් නැති තිරිසන් සතා
මෙයා අර කැරට් තලේ අල්ල ගන්න ඕනේ කියන අදහසින් කැරට් තලේ විඳින්න ඕනේ කියන අදහසින් මොකද කරන්නේ? දුවනවා හති දම තම. එහෙම ඉස්සර වැඩ අරගෙන තියෙනවා රවට්ටලා. අන්න ඒ වගේ තමයි වේදනාව කියන එක. භවයෙන් භවයට අපි ඇදගෙන යන කැරට් තලයක් වගේ තමයි වේදනාව කියලා කියන්නේ. ඒ වේදන දැන් බලන්නකෝ ඊළඟ ජීවිතේවත් මට සැනසෙල්ලක් ලැබෙයි කියලා අදහස් සමහර අයට තියෙනවද නැද්ද? එහෙනම් ඊළඟ ජීවිතේ සැනසෙල්ල කියන්නේ සැප වේදනාවනේ. එහෙනම් ඊළඟ ජීවිතේ සැනසෙල්ලක්වත් මට ලැබෙයි කියලා කීම තුල මොකද්ද තියෙන්නේ? ඊළඟ භවය ගැන තියෙන තණ්හා උපාදාන. එතකොට ඒක ඒ ඊළඟ භවයේ සැනසෙල්ල කියන වේදනාව කරට්ටලේ වගේ. අන්න ඒක විඳින්න මෙයා මොකද කරන්නේ? ඊළඟ භවයට පැනන විදිහට මානසිකාරය වැඩ කරන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ දිව්‍ය ලෝකවලට, මනුෂ්‍ය ලෝකවලට, බ්‍රහ්ම ලෝකවලට ආදී මේ විවිධ ලෝකයන්ගේ තියෙන විඳීම් හරියට දකින්න ඕන අපි කරට්ටල වගේ. ඔන්නෝවට තියෙන තණ්හා උපාදාන නිසා ඒක විඳින්නට ඒ භවයට තල්ලු වෙලා යනවා අපි. එතකොට වේදනානුපස්සනාව තුළින් සිද්ධ වෙන්නේ මේ වේදනා 108 ආකාරයකට විග්‍රහ කළ මේ හැම වේදනාවකම මොකද දකින්නේ? ඇතිවීම නැතිවීම, සමුදය වැය. තප්පරයකට වඩා අඩු කාලයක් තුළ මේ සියලුම වේදනා 108 ආකාර වූ සියලුම වේදනා තප්පරයකට වඩා අඩු කාලයක් තුළ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා කියලා ගැඹුරු විදර්ශනාත්මක ඇසකින් බැලීම තුළ මේ 108 ආකාර වූ වේදනා ගැන තියෙන මේ 108 ආකාර වූ වේදනා අතරින් ලෝකෝත්තර භූමියේ තියෙන වේදනා ඇරෙන්න. අනිකුත් සියලුම වේදනා ගැන තියෙන තණ්හා උපාදාන දුරු වීම තුළ අර තවත් භවයකට තල්ලු වෙලා යන්න තියෙන කර්ම සකස් වීම, කෙලෙස් සකස් වීම බැහැර වෙනවා. එතකොට අන්නේ සඳහා තමයි අපි මේව හදාරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේපානන්ද වේදනා බුත්තා මයා පරියායේන. ආනන්ද එකක් තමයි කායික වේදනාව, අනිත් එක මානසික වේදනා. කායික වේදනාව එතකොට කාමාවචර ලෝකවල මනුෂ්‍ය දිව්‍ය සතරපාදී ලෝකවල ඇති වෙනවා. මානසික වේදනාව ඇති වෙන්නේ ඒක කාමාවචර මේ අපි ඉන්න ලෝකයේ තුල මානසික වේදනා ඇති වෙන්න පුළුවන්. ඊළඟ රූපාවචර ලෝකවල ධානාදී තත්ත්වයන් තුල ඒ මානසික වේදනා උපදින්න පුළුවන්. ඊළඟට අරූපාවචර ලෝකවල ඒ වේදනා උපදින්න පුළුවන්. ඊළඟ ලෝකෝත්තර භූමියේදී වේදනා උපදිනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිස්සෝපි වේදනා වුත්තා මයා පරියායේන. ආනන්ද මම පරියාය වශයෙන් වේදනා තුනක් කොටද සඳහන් කරමි. එතනදී සඳහන් කරනවා සැප වේදනා, ඊළඟට දුක් වේදනා, ඊළඟට උපේක්ෂා වේදනා. දැන් දෙආකාර විස්තර කළේ හරියට රට දෙකට කැඩුවා වගේ කොහොමද විස්තර කළේ? කායික වේදනා, මානසික වේදනා. මුළු රටම දෙකට කැඩුවා වගේ සියලුම වේදනා දෙකට කැඩුවා. කඩලා පැත්තකට දැම්ම කායික වේදනා, පැත්තකට දැම්ම මානසික වේදනා. ඊළඟට අර අපි රට කොටස් බෙදුවා වගේ වේදනාව තුනට කැඩුවා. දැන් සඳහන් කරන බුදුරජාණන් වහන්සේ සැප වේදනා. ඒ සැප වේදනා කියන්නේ අරමුණේ ඉෂ්ඨාරම්මනේ සුව විඳීම කියන එක. එතකොට සුවදායි වින්දන කියන එක. ඒ සුවදායි වින්දන ඊළඟට දුක් වේදනා, ඊළඟට උපේක්ෂා වේදනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචපි වේදනා වුත්තා මයා පරියායේන. ආනන්දයන් වහන්සේ දේශනා කරනවා වේදනා පහක් කොටද දේශනා කරනවා. බලන්න මේ වේදනා පහ පින්නත්නි සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, දෝමනසින්ද්‍රිය, සෝමනසින්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය. ඇයි මේ සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, දෝමනසින්ද්‍රිය, සෝමනසින්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය කියලා සඳහන් කළේ? මේ පහම වේදනාවේම ස්වභාවයන්. සුඛින්ද්‍රිය කියන්නේත් වේදනාව එක්තරා ස්වභාවයක්. දුකින්ද්‍රිය කියන්නේත් වේදනාව එක්තරා ස්වභාවයක්. දෝමනසින්ද්‍රිය කියන්නේත් වේදනාව එක්තරා ස්වභාවයක්. සෝමනසින්ද්‍රිය කියන්නේත් වේදනාව එක්තරා ස්වභාවයක්. උපේක්ෂා ඉන්ද්‍රිය කියන්නේත් වේදනාව එක්තරා ස්වභාවයක්. දැන් මේ පිළිතුරු මතකද? ඔය කිමත්තිය වගේ සූත්‍රවල එහෙම මේ දේශනා කරනවා ප්‍රීතියේ තරුණ ස්වභාවයක් ගැන. ප්‍රීතියේම තරුණ ස්වභාවයට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රමෝදය කියලා.
ඒ කියන්නේ ප්‍රීතියේම තවත් ආකාරයක් තමයි ප්‍රමෝදය කියලා අපි අත්දකින්නේ. අපි ප්‍රමෝදය කියලා අත්දකින්නේ ප්‍රීති චෛතසිකයේම තවත් එක් ආකාරයක්. අන්න ඒ වගේ තමයි මේ වේදනාවේ එක ආකාරයක් විග්‍රහ කරනවා බුදුරජාණන් වහන්සේ සුඛීන්ද්‍රිය. ඇයි මේ සුඛීන්ද්‍රිය කියලා සඳහන් කළේ? ඇයි මේ ඉන්ද්‍රියක් මේකට ඇදලා අරන් තියෙන්නේ? අපේ හිතවල මොකක් හරි දෙයක් නිසා මේ චිත්ත චෛතසික උපදිනකොට සිත සහ හැඟීම් උපදිනකොට සුඛ වේදනාව අධිපති කොට ඉපදුනොත් සුඛ වේදනාව නායකත්ව කොට ඉපදුනොත් අනිකුත් චිත්ත චෛතසික ටික එතෙන්දී අපි කියනවා සුඛීන්ද්‍රිය කියලා. ඊළඟට දුක් වේදනාව අධිපති කොටගෙන යම් චිත්ත චෛතසික සමූහයක් පහළ වුණා නම් ඒ වෙලාවට දුක් වේදනාව නායකත්වයක් අධිපතිභාවයක් තියෙන හින්දා ඒකට කියනවා දුක් ඉන්ද්‍රිය. ඊළඟට දෝමනස ඉන්ද්‍රිය. ඒ දුක් ඒ වේදනාවෙම තවත් එක් ආකාරයක් විදිහට දෝමනස ඉන්ද්‍රිය දෝමනස්සේ පහළ වෙනකොට නායකත්වයක් අරගෙන අධිපතිභාවයක් අරගෙන එතකොට අපි කියනවා දෝමනස ඉන්ද්‍රිය කියලා. සෝමනස ඉන්ද්‍රිය කියන්නේ ඒ වේදනාවෙම තවත් එක් ආකාරයක් ඒකට සඳහන් කරනවා ඒ උපදින චිත්ත චෛතසිකයන් අතර සෝමනස්සේ නායකත්වයක් අරගෙන අධිපතිභාවයක් අරගෙන නැගී සිටින නිසා සඳහන් කරනවා සෝමනස් ඉන්ද්‍රිය කියලා. දැන් චක්කු ඉන්ද්‍රිය කියන්නේ රූප දැකීමේ නායකත්වයේ තියෙන චක්කුවටනේ. ඒ නිසා කියන චක්කු ඉන්ද්‍රිය කියලා. සෝත ඉන්ද්‍රිය කියන්නේ ඇයි? ඇසීමේ නායකත්වයක් දරන්නේ ඇහැ නෙවෙයිනේ. දිවත් නෙවෙයිනේ. කනනේ. ඒ නිසා කියනවා සෝත ඉන්ද්‍රිය කියලා. ඊළඟට රස දැනීමේ නායකත්වයක් දරන්නේ දිවනේ. ඒ නිසා කියනවා ජීවහා ඉන්ද්‍රිය කියලා. ගන්ධ විඳීමේ නායකත්වයක් දරන්නේ ගන්ධ දැනීමේ නායකත්වයක් දරන්නේ නාසය. ඒ නිසා කියනවා ගාන ඉන්ද්‍රිය කියලා. මේ මෙතන එතකොට මේ සුඛ ඉන්ද්‍රිය කියන්නේ සුඛ වේදනාව නායකත්ව කොටගෙන චිත්ත චෛතසික උපදිනවා. එතනදී කියනවා සුඛේන්ද්‍රිය. වඩා ප්‍රකට සුඛය. ඊළඟ එකේ වඩා ප්‍රකට දුක. ඊළඟ එකේ වඩා ප්‍රකට දෝමනස්සය. ඊළඟ එකේ වඩා ප්‍රකට සෝමනස්සය. ඊළඟ එකේ වඩා ප්‍රකට උපේක්ෂා. එතකොට එතන පස් ආකාරය. දැන් ඉස්සෙල්ලාම 2යි ඊළඟට 3යි ඊළඟට 5යි. දැන් විදර්ශනා කරන කෙනා කොහොමද විදර්ශනා කරන්න කියලා පොඩ්ඩක් හිතන්න පින්නත් නේ. විදර්ශනා කරන කෙනා ඉස්සෙල්ලාම හිතනවා කායික වේදනා සමස්තයක් වශයෙන් අරගන්නවා. මේ කාමාවචර ලෝකවල තියෙන සියලුම මනුෂ්‍ය දිව්‍ය තිරිසන් ආදී මේ ලෝකවල තියෙන කායික වේදනා പ്രേත ආදී සත්වයන්ට තියෙන කායික වේදනා අරගෙන නිරී සතුන්ට පවතිනේ කායික වේදනා අරගෙන විදර්ශනා කරනවා. ඊළඟට සමස්ත රූපාවචර අරූපාවචර ඊළඟට ලෝකෝත්තර භූමි ගන්න ලෝකෝත්තර භූමියේ වේදනා විදර්ශනාට ගන්න ඊළඟට කාමාවචර කියන මේ ලෝකවල තියෙන මානසික වේදනා අරගෙන ඒවා ඇති නැතිවීම නැතිවීම දකිනවා. චිත්තක්ෂණයක වඩා අඩු කාලයක් තුළ හරියට සබම්බෝල අර පුංචි දරුවෝ පින්නතුන්ට මතකදර අර පුංචි බටේකට දාලා අර අහසට මේ පිඹින්නේ. එතකොට සබම්බෝල ඇති වෙනවා. ඒ සබම්බෝල හරි ක්ෂණයකින් ක්ෂණ කිහිපයකින් බිඳලා යනවනේ. ඒවා විසිතුරුයි වගේ දැනුණට ඒවායේ අනිත්‍ය ස්වභාවය තියෙනවා. අනිටත් වඩා අඩු කාලයක් තුළ වේදනා කියන ඒවා දිය බුබුලු වගේ ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. එතකොට මේ විදර්ශනාට ගියපු කෙනා කායික වේදනා සමස්තයක් වශයෙන් අරගෙන ඒ ඇතිවීම නැතිවීම මානසික වේදනා සමස්තයක් වශයෙන් අරගෙන ඇතිවීම නැතිවීම ඊළඟට මෙයා ඊට වඩා පොඩ්ඩක් පුළුල් කරගන්නවා. සැප වේදනා අරගන්නවා. සමස්තයක් කොට අරගෙන සැප වේදනා. සමස්තයක් කොට අරගෙන දුක් වේදනා. සමස්තයක් කොට අරගෙන මේ ලෝක තුනේම උපේක්ෂා වේදනා තුන් ආකාර කොට අනිත් වශයෙන් දකිනවා. ඊළඟට මෙයා ගන්නවා පස් ආකාර කොට. ඔන්න මෙයා විවිධ චිත්ත චෛතසික ධර්ම උපදිද්දී සැපය ප්‍රකට නම් අන්න ඒකේ අනිත්‍ය ස්වභාවය. දුක ප්‍රකට නම් ඒකේ අනිත්‍ය ස්වභාවය. දෝමනස්ය ප්‍රකට නම් සෝමනස්ය ප්‍රකට නම් උපේක්ෂා ප්‍රකට නම් ඒවායේ ඇතිවීම නැතිවීම. ඒක හොඳට අහගන්න කියලා පින්නත් අපි පින්නතුන්ට අවධාරණය කරනවා නැවත නැවත මේ මජ්ක්‍ධිම නිකායේ දැන් පින්නතුන්ට තේරිලා ඇති කියලා අපිට හිතෙනවා. ගෞරවනීය මහා සංඝරත්නය මේ දේශනා කරන සමහර සූත්‍ර නම් ඇත්තටම සාමාන්‍යයෙන් අපිට හරිම පහසුවෙන් ගෝචර වෙනවා. නම් ඊළඟට අපිට හරියට දැනෙන ගතියකුත් තියෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතයේ බොහෝ අත්දැකීම් කියවෙන සූත්‍ර තියෙනවා. නමුත් එහෙම තාම අත්දැකලා නැති එහෙම විදර්ශනා වලට බර වෙච්ච සමහර සූත්‍ර දේශනා එහෙම මේ මජ්ක්‍ධිම නිකායේ බොහෝ තැන්වල තියෙනවා. ඉතින් ඒවත් අපි දැඩි අවධානයකින් හොඳට අසමින් අපි සඳහන් කළා දේශනා ආරම්භ කරද්දී පොතක මේ සටහන් කරගන්න කියලා.
අද මේ සූත්‍රය දේශනා කළේ මේ සූත්‍රයේ මෙහෙම කාරණා විග්‍රහ කළා. කෙනෙකුට හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මගේ ගාව සූත්‍ර පිටක පොත තියෙනවා. දැන් මේ උදාහරණයක් ගත්තට පස්සේ දැන් බහුවේදනී සූත්‍රයද අපි සාකච්ඡා කරනවා. එතකොට අපේ පින්නත් කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මගේ ගාව බහුවේදනී සූත්‍ර පොත තියෙනවා. නැත්නම් ස්වාමීන් වහන්සේ මට ඉන්ටර්නෙට් එකෙන් මේකට යන්න පුළුවන්. එහෙම හිතන්න එපා. මොකද දන්නවද? ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපි හිතමු දැන් ඊයේ දවසේ දේශනා වෙච්ච සූත්‍රයක් තියෙනවා නම් හරි කලින් දවසක හරි අපි හිතමු දේශනා වෙච්ච සූත්‍රයක් තියෙනවා කියලා. ඒ සූත්‍රයේ සමහර කාරණා විස්තර කරද්දී ගරු ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? සූත්‍ර පිටකෙන් හරි අභිධර්ම පිටකෙන් හරි විනය පිටකෙන් හරි. මොකද සමහර සූත්‍ර විග්‍රහ කරද්දී විනය පිටකෙනුත් ගන්න දේවල් තියෙනවා. එතකොට අන්න එහෙම ඒ සූත්‍රයක් දේශනා කරද්දී පොතේ තියෙන සූත්‍රය දේශනා කරද්දී ඒ සමහර සූත්‍ර කාරණා කෙටියෙන් නම් විස්තර කරලා තියෙන්නේ. අන්නේ කෙටියෙන් විස්තර කරපු එක පුළුල්ව විස්තර කරන්න සංයුක්ත නිකායෙන් ගන්නවා. අංගුත්තර නිකායෙන් ගන්නවා. දීඝ නිකායෙන් ගන්නවා. මහා වග්ගපාලියෙන් ගන්නවා. ඊළඟට අභිධර්ම පිටකයේ තියෙන ග්‍රන්ථයකින් ගන්නවා. නැත්නම් අටුවාවකින් ගන්නවා. විසුද්ධි මාර්ග ආදී අටුවාවකින් නැත්තම් ගන්නවා. ටීකාවකින් ගන්නවා. එතකොට මේ සූත්‍රය තුල තියෙන කාරණා විග්‍රහ කරන්න අනිකුත් ත්‍රිපිටක ධර්මයේ තුල අඩංගු කාරණා එකතු කරද්දී අපේ අවබෝධය පුළුල් වෙන්න ඒක හේතු වෙනවද නැද්ද පින්නත්? අන්න ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන ගරු ස්වාමීන් වහන්සේලා මේ සූත්‍ර දේශනා සිද්ධ කරද්දී ඒ සමහර කාරණා විස්තර කරද්දී අනිකුත් ධර්ම ග්‍රන්ථවල තියෙන කාරණා වටින කාරණා එකතු කරගන්න නිසා අන්න ඒවා අපිට ඉක්මනට සටහන් කරගන්න පුළුවන් නම් හරීම වටිනවා. අපඩුනත් මතකයි පින්නත්නි අපි ඉස්සර ගෘහස්ත ජීවිත ගෙවන කාලේ ධර්ම ශ්‍රවණය කරද්දී ධර්ම දේශනාවක් අවසන් වෙද්දී මොකද වෙන්නේ අපිට? අපිට මේ ධර්ම දේශනාව සටහන් කර ගැනීම තුළ දෑත්වල අධික කැක්කුම් බව ඇති වෙලා තියෙනවා. මොකද අපි ඒ ගෘහස්ත ජීවිත ගෙවපු කාලවල එච්චරම මේ වර්තමාන තරම් තාක්ෂණික දියුණුවකුත් තිබ්බේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ගරු ස්වාමීන් වහන්සේ නම ධර්ම දේශනා කරද්දී මේ දේශනා වේගෙන් අපි සටහන් කරපු අවස්ථාවක් තියෙනවා. ඊළඟට ඒ සටහන් කරපු එක නැවත වාරයක් බොහොම පිරිසිදු පිළිවෙලට පිරිසිදු පොතක සටහන් කර ගන්නවා. කාලයක් ගිහිල්ලා නැවත නැවත බලනවා. හරි සතුටුයි එතකොට. එතන ධර්ම ප්‍රීතිය උපදිනවා. ධර්මයට ගරු කිරීම, ඒ ධර්මය සටහන් කිරීම, නැවත නැවත ආවර්ජනා කිරීම ධර්ම ප්‍රීතිය උපදිනවා. ඒ නිසා අපි සිහිපත් කරනවා මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා ඊළඟට දීඝ නිකාය ආදී මෙහෙම අපි ගරු ස්වාමීන් වහන්සේලා දේශනා කරනකොට ඒ සූත්‍රය මා සතුයි කියලා නැත්නම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා කියලා හිතන්නේ නැතුව අලුත් කාරණා මේවට අමුණන නිසා මල් වැලකට අලුත් මල් අමුණනවා වගේ මේවට එකතු කරන නිසා නේවායේ වැදගත්කම තේරුම් අරගෙන හොඳට සටහන් කර ගන්න ඕන හොඳට ශ්‍රවණය කරන්න ඕන. එතකොට අපි කතා කළේ වේදනා දෙකක් කොට, වේදනා තුනක් කොට, ඊළඟට වේදනා පහක් කොට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා චපි වේදනාවුත්තා මයා පරියායේන. ඒ කියන්නේ ආනන්දයන් වහන්සේ දේශනා කරනවා වේදනාව හයක් කොට මම දේශනා කරනවා. ඒ මොකද්ද වේදනාව? ඇහැට අරමුණු වෙන වේදනා. චක්කු සම්පස්සජ වේදනා. කනට අරමුණු වෙන වේදනා. සෝත සම්පස්සජ වේදනා. ගාන සම්පස්සජ වේදනා. ජීව සම්පස්සජ වේදනා. කාය සම්පස්සජ වේදනා සහ මනෝ සම්පස්සජ වේදනා. මෙතනදී චක්කු සෝත ගාන ජීවා කාය කියන පහ කාමාවචරයි. මනෝ සම්පස්සජ වේදනාව භූමි හතරේම පහළ වෙනවා. හැබැයි ලෝකෝත්තර භූමියේ වේදනාව අපි දර්ශනාට ගන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අට්ඨාරස වේදනාවුත්තා මයා පරියායේන. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ වේදනා 18ක් පිළිබඳව බලන්න ඒක විග්‍රහ කරලා තියෙන හැටි. සෝමනස්සය සමග හැසිරෙන වේදනා. ඒක පොඩ්ඩක් අපි තේරුම් ගමු. දැන් අපිට අරමුණු ලැබෙන දොරටු 6ක් තියෙනවානේ. එතකොට ඇහැට අරමුණු වෙනවා නම් යම්කිසි ශරීරයක් හරි මොකක් හරි එකක් යම්කිසි පරිසරයක් හරි අනේ පරිසරය අනුව අපට ලැබෙන අරමුණ තුළ සතුට සෝමනස්සය උපදනවා නම් ඒකට කියන ඉෂ්ඨාරම්මන කියලා. එතකොට ඇහැට අරමුණු වෙන ඉෂ්ඨාරම්මන තුළ උපදින සෝමනස්ස සහගත වේදනා. කනට ඇහෙන ශබ්දාරම්මන හමුවේ ඇති වෙන සෝමනස්ස සහගත වේදනා.
නාසයට ඇසෙන් දැනෙන ගන්ධ ඉෂ්ඨාරම්මන වශයෙන් ලැබෙනකොට එතන සෝමනස්ස වේදනා. ඊළඟට දිවට, කයට, මනසට. එතකොට ඒ හයට අරමුණු වෙන ඉෂ්ඨාරම්මන හමුවේ වේදනා කීයක්ද? සෝමනස්ස වේදනා 6යි. මේවා මෙහෙම තමයි විදර්ශනා කර කර ශ්‍රාවකයෝ ඉස්සරහට යන්නේ. කෑලි කඩ විදර්ශනා කරනවා. ඒකට කියනවා සම්මර්ෂණය කියලා. ඊළඟට දෝමනස්සේ සමග උපදින වේදනා. දෝමනස්සේ සමග හැසිරෙන වේදනා වශයෙන්. ඒ කියන්නේ අනිෂ්ඨාරම්මන හමුවේ අනිෂ්ඨාරම්මනයක් ඇහැට තරහකාරයක් එහෙම දැක්කට පස්සේ අනිෂ්ඨාරම්මන යන්නේ. ඒ අනිෂ්ඨාරම්මනය හමුවේ දෝමනස්ය ඇහැ ඇසුරු කරගෙන උපදිනවා. කන ඇසුරු කරගෙන උපදිනවා. නාසය ඇසුරු කරගෙන එහෙම උපදින දෝමනස්ස වේදනා තියෙනවා. දිව, කය, මනස. එතකොට ඒ 6 ඇසුරු කරන දෝමනස්ස වේදනා අනිෂ්ඨාරම්මන හමුවේ 6යි. ඊළඟ මදහත් ආරම්මන හමුවේ ඇහැ, කන, නාසය, දිව, කය, මනස ඇසුරු කරගෙන 6යි. එතකොට සෝමනස්ස සමග හැසිරෙන 6යි, දෝමනස්ය සමග හැසිරෙන 6යි, මදිහත් බව සමග හැසිරෙන 6යි. 18යි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අට්ඨ සතම්පි චත්තින් සාපි වේදනා වුත්තාමයා පරියායේන. ඊළඟ බුදුන් වහන්සේ දේශනා කළා වේදනා 36ක් පිළිබඳව. අන්න ඒක නම් ටිකක් විග්‍රහ කරන්න වෙනවා. එතන තියෙන්නේ 6ක්. පළවෙනි එක සඳහන් කරනවා පංචකාම ගුණ ඇසුරු කළ සෝමනස්සය. පංචකාම ගුණ ඇසුරු කළ සෝමනස්සය කියලා කියන්නේ එයින් 6ක් කියනවා බුදුන් වහන්සේ. අර අපි කලින් සඳහන් කළා වගේ එතනදී ගන්න මෙහෙමයි. ඇහැ ඇසුරු කරගෙන, කන ඇසුරු කරගෙන, නාසය ඇසුරු කරගෙන, දිව ඇසුරු කරගෙන, මනස ඇසුරු කරගෙන, ඇහැ, කන, නාසය, දිව, කය ඇසුරු කරගෙන 5යි. ඊළඟට මනස ඇසුරු කරගෙන දැන් ඇහෙන් දකිද්දි සෝමනස්ස වේදනාව උපදිනවා. කනෙන් ඇහෙද්දි සෝමනස්ස වේදනාව උපදිනවා. නාසයෙන්, දිවෙන්, කයෙන් ඒ ගන්ධ රස ස්පර්ශ දැනෙද්දි සෝමනස්ස වේදනාව උපදිනවා. ඒ තමන් අතීතයේ විඳ දෙයක් මතක් වුණොත් අන්න ඒක මනස ඇසුරු කරගෙන උපදින සෝමනස්ස වේදනාවක්. දැන් පාසල් කාලේ එහෙම පාසල් කාලයේ කියන අතීතයේ විඳ කාමයෝ ටිකක්නේ. ඊළඟට රැකියාවක් කරන්න එහෙම අතීතයේ මොනවා හරි සිද්ධියක් එහෙම තියෙනවා නම් කාමයන් ආශ්‍රිතව පංචකාම ගුණ ආශ්‍රිතව විඳපු ඒක මතක් වෙන ගති තියෙනවනේ. අන්න එතකොට මනස ඇසුරු කරගෙන උපදින සෝමනස්ස වේදනාවක්. ඒ විදිහට 6යි. ඊළඟට දේශනා කරන විශේෂ කාරණාවක් නෙක්ඛම්මය ඇසුරු කළ සෝමනස්ස වේදනා 6ක් තියෙනවා. අන්න ඒක හරි වැදගත්. මෙතන මේ නෙක්ඛම්මය ඇසුරු කළ සෝමනස්ස වේදනා කියන්නේ යම් කිසි කෙනෙක් පින්නත්නි අර ඇහැ, කන, නාසය, දිවකය, මනස ඇසුරු කරගෙන හටගන්න සෝමනස්ස වේදනාව අනිත්‍ය වශයෙන් දකිනකොට, දුක් වශයෙන් දකිනකොට, අනාත්ම වශයෙන් දකිනකොට ඒ වේදනා සෝමනස්ස වේදනා විදර්ශනා වශයෙන් දකිද්දි මෙයාට එනවා ඒ වේදනා පිළිබඳ තණ්හා දුරු වීම තුළ නෙක්ඛම්මය ඇති වෙනවනේ. මෙයා ඒ වේදනා ඒ සෝමනස්ස වේදනා ගැන තිබ්බ තණ්හාව නැති වෙනවා කියන්නේ එතකොට එතන තියෙන්නේ නෙක්ඛම්මයක්. අනේ නෙක්ඛම්මයේ තුල සෝමනස්සයක් තියෙනවා. ඒ කියන්නේ මේ කාමයන් ඇසුරු කරද්දි පංචකාම ගුණයන් ඇසුරු කරද්දි විතරක් නෙවෙයි පින්නද සෝමනස්සේ තියෙන්නේ පංචකාම ගුණයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ දකිද්දි ඒ පංචකාම ගුණයන් තුල උපදින සෝමනස්සයන්ගෙන් අයින් වෙන කොටත් ඇති වෙනවා සතුටක් සොම්නසක්. ඒකට කියනවා නෙක්ඛම්මයේ ඇසුරු කළ සෝමනස්සය කියලා. එතකොට ඒක ඇහින් දකින දේවල් විදර්ශනා කළොත් ඇහැ ඇසුරු කරගත්ත නෙක්ඛම්මයේ ඇසුරු කළ සෝමනස්ස වේදනාවක්. කනට ඇහෙන ශබ්ද හමුවේ ඇති වෙන සෝමනස්ස වේදනාව විදර්ශනාවට අර ගැනීම තුළ උපදින එයාට කන ඇසුරු කරගෙන නෙක්ඛම්මයේ ඇසුරු කළ සෝමනස්ස වේදනාව. මේ විදිහට 6ක්. ඇහැ, කන, නාසය, දිව, කය, මනස ඇසුරු කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පස්කම් ගුණ ඇසුරු කළ දෝමනස්ස වේදනා 6ක්. පස්කම් ගුණ ඇසුරු කළ දෝමනස්ස කියන්නේ මොනවද? ඒ කියන්නේ අප්‍රිය රූප, අප්‍රිය ශබ්ද, අප්‍රිය ගන්ධ, අප්‍රිය රස, අප්‍රිය පහස සහ අප්‍රිය මතකයන්. අකමැති අන්න දෝමනස්සය හට ගන්නවා. ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන 6න් එතකොට හට ගන්නවා. ඒක පස්කම් ගුණ ඇසුරු කළ දෝමනස්ස වේදනා 6. එතකොට නෙක්ඛම්මය ඇසුරු කළ දෝමනස්සය කියලා ගන්නේ කොහොමද? දැන් එතනදී සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට
රහතන් වහන්සේලාගේ රහත් සුඛ ගැන මතක් වෙනවා. සෝතාපන්න ශ්‍රාවකයෝ සෝතාපන්න භාවය ලැබෙන සැප ආදී ගැන දැනගන්න ලැබෙනවා. එතකොට මෙයාට දෝමනස්සයක් උපදිනවා. අනේ දෙයියනේ මට ඒ සෝතාපන්න ශ්‍රාවකෙක් විදින සුවය විඳින්න නෑනේ කියලා දෝමනස්සයක් උපදිනවනේ. අන්න ඒ වගේ දෝමනස්ස වලට කියනවා නෙක්ඛම්මයේ ඇසුරු කළ දෝමනස්ස කියලා. අන්න එහෙම ඇහැ කන නාසය දිව කය මනස ඇසුරු කරන් 6යි. ඊළඟට පස්කම් ගුණ ඇසුරු කළ උපදින උපේක්ෂා වේදනා 6යි. ඊළඟට ඒ විදර්ශනාව තුළ උපදිනවා උපේක්ෂා. විදර්ශනා උපේක්ෂා තියෙන්නේ. අන්න ඒකට කියනවා නෙක්ඛම්මයේ ඇසුරු කළ උපේක්ෂා. එතකොට දැන් පින්නතුර මතක ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තියෙන්නේ. ඇහෙන් දකින කැමැති සහ අකමැති දේවල් කියලා කොටවල් දෙකකට බෙදලා ඒ කැමැති අකමැති දේවල් වල විදසුන දකින්නේ කොහොමද? සංකතය පරිසම්පන්න ඕලාරිකය. එතකොට මොකද වෙන්නේ? උපේක්ෂාවකටපත් වෙනවා. අන්න ඒක නෙක්ඛම්ම උපේක්ෂාව. ඊළඟට කනට ඇහෙන ශබ්ද කොටස් දෙකකට බෙදෙන කැමැති අකමැති වශයෙන් ඊළඟට ඒව සංකත පරිසම්පන්න ඕලාරික වශයෙන් විදර්ශනා කරද්දී ඉන්නේ මොකද්ද? විදර්ශනා උපේක්ෂාවක්. අන්න ඒක නෙක්ඛම්ම උපේක්ෂාවක්. අන්න එහෙම ඇහැ කන නාසය දිවකය මනස ඇසුරු කරගෙන උපේක්ෂා 6ක් පහළ වෙනවා. එතකොට දැන් කීයක්ද මෙතන? 36යි. අපේ කාලයේ අවසන් ඇත්තටම දැනටත් අවසන් නමුත් ඊටාම් කෙටියෙන් සිහිපත් කරන්නම්. එතකොට මෙතන 36ක් තියෙනවා. පස්කම් ගුණ ඇසුරු කළ සෝමනස්ස 6යි. නෙක්ඛම්ම ඇසුරු කළ සෝමනස්ස 6යි. පස්කම් ගුණ ඇසුරු කළ දෝමනස්ස 6යි. නෙක්ඛම්ම ඇසුරු කළ දෝමනස්ස 6යි. පස්කම් ගුණ ඇසුරු කළ උපේක්ෂා 6යි. නෙක්ඛම්ම ඇසුරු කළ උපේක්ෂා 6යි. ඊළඟට තව තියෙන්නේ කීයක්ද? 108ක්. ඔන්න ඔය 36 මෙයා ගන්නවා අතීත වශයෙන්. ඔය 6ම අතීතෙත් අපි අත්දැකලා තියෙනනේ. අන්න අතීත වශයෙන් දකිනවා. ඔය 6 ඊළඟට ගන්නවා අනාගත වශයෙන්. අර 36 අනාගත වශයෙන් ගන්නවා. ඒ 36ම අතීත වශයෙන් ගන්නවා. ඒ 36ම අනාගත වශයෙන් ගන්නවා. ඒ 36ම පච්චුප්පන්න. මේ වර්තමාන වශයෙන් ගන්නවා. එතකොට කීයද? 36 තුනක් 108යි. පුළුල් විදර්ශනාවක්. ඔය විදර්ශනා වේදනා ස්කන්ධ විදර්ශනා කරද්දී කියන්නේ අතීත වර්තමාන අනාගත ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත ඕලාරික සුකුම යන පින්නදී මෙතන තියෙන මහා වැඩ ගොඩක් තියෙනවා. අපි මේ වැඩ කරන්නේ නැතුව බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයේ සෝතාපන්න වෙන්න හදනවා. උත්සාහ කරනවා. එන්න සෝතාපන්න වෙයි කියලා හිතනවා. මේ විදිහේ සම්මර්ෂණ කරන්නේ අපි. වේදනා සම්මර්ෂණයක්. මේක මේ පැයක් කරන එකක්ද මේ අපි මේ විග්‍රහ කළේ? පැය දෙකක් කරන එකක්ද? පැය හතරක් කරන එකක්ද? මේ දවස් ගණන් කරන විදර්ශනා මේවා. ඉතින් අපි එහෙම විදර්ශනාවකින් තොරව කොහොමද පින්නත්නි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී දුරු කරන්නේ? මේ විදර්ශනා හොඳට කරන කෙනා ඊළඟට මොකද කරන්නේ? මේ වේදනාදී හේතු විමසනවා. අන්න ඒතර හේතු විමසද්දී තමයි ආත්ම සංකල්ප දුරු වෙන්නේ. වේදනාව තුළ මං ඉන්නවා කියලා හරි වේදනාව මම කියලා හරි ආදි වශයෙන් මේ වේදනාවමයි ආත්මය වශයෙන් හරි යම් යම් විෂයාකාර සක්කාය දෘෂ්ටියක් දාලා යම් දෘෂ්ටි තියෙනවා ඒවත් ඛණ්ඩණය වෙනවා හේතුඵල වශයෙන් මේ වේදනා දකිනකොට. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැප ගැන. සැප කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචකාම කුණේ තුල යම් කිසි සැපයක් උපදිනවා නම් ඒ සැපයට එහාගේ සැපයක් ප්‍රථම ධානය තුල තියෙනවා. ප්‍රථම ධානය තුල යම් සැපයක් තියෙනවා ඊට එහාගේ සැපයක් ද්විතීය ධානය. ඊට එහාගේ සැපයක් තෘතීය ධානය. ඊට එහාගේ සැපයක් චතුර්ථ ධානය. ඊට එහාගේ සැපයක් ආකාසඤ්ඤායතනය තුල. ඊට එහාගේ සැපයක් විඥානඤ්ඤායතනය තුල. ඊට එහාගේ සැපයක් ආකින්චඤ්ඤායතනය තුල. ඊට එහාගේ සැපයක් නේව සංඥානා සංඥායතනය තුල. ඊට එහාගේ සැපයක් නිරෝධ සමාපත්තියේ. එතකොට කෙනෙක්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ අචිත්තක අවස්ථාවක්. ඒ කියන්නේ හිත නිරුද්ධයි. හිත නිරුද්ධ වෙලාවක කොහොමද සැපයක් තියෙන කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි තැනක දුක නැත්තම් ඒකත් සැපයක් කොට මම ධර්මයේ දේශනා කරනවා. යම් කිසි තැනක දුක නැත්තම් ඒකත් සැපයක්නේ. එහෙනම් නිරෝධ සමාපත්තිය තුල චිත්ත චෛතසිකයන් තුළ උපදින ඇතිවීම නැතිවීම තුළ මතුවෙන දුකක් තියෙනවා ඒකෙන් තොරයි. එහෙනම් ඒක සැපයක්නේ. ඒතර නිරෝධ සමාපත්තියත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උතුම් සැපයක් කොට. උතුම්ම සැපයක් කොට. ඉතින් දේශනා මෙතකින් අවසන් කරනවා සූත්‍රයේ නම බහුවේදනීය සූත්‍රය. හැමදෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ගැඹුරු විදර්ශනාවලට යොමු වීමට අවශ්‍ය
කායික මානසික ශක්තිය නැවත නැවත ලැබේවා මේ උතුම් බුදු සසුනේම උතුම් නිර්වාණ අධිගමනය ලබත්තා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති.